ආයුබෝවන් අපේ හතරේ පන්තියේ දුවල පුතාලට පුතේ අපි අද ආරම්භ කරන්න යන්නේ ඔයාලට 2021 අවුරුද්දේ පරිසරය සම්බන්ධයෙන් කරන පළවෙනි පාඩම. දැන් ඔයාලා හතරේ පන්තියට සමත් වෙලා ඉන්න පුතේ හතරේ පන්තියේ ඔයාලගේ පාඩම් මාලාවේ පළවෙනි පාඩම විදිහට තියෙන්නේ පරිසරයට අපේ යහපැවැත්ම කියන පාඩම. එහෙනම් දැන් ඔයාලට හම්බ වෙලා තියෙන ටියුට් එකේ තියෙනවා පිටුවක් 4 පරිසරය අපේ යහපැවැත්ම 1 සතිය 1 කියලා පාඩම් පිටුවක් තියෙනවා. අන්න ඒ පිටුව පුතේ පෙරලාගෙන අපි බලමු දැන් මේ පිටුවේ තියෙන දේවල් එකින් එක කරන්න. මම හිතන්නේ දැන් ඔයාලත් පුතේ 3 පන්තියේදීත් ඔය පාඩම ඔයාලට තිබ්බා. ඒකේම ඊළඟ දිගුව තමයි 4 පන්තියේදී ඔයාලට හම්බෙන්නේ අපේ යහපැවැත්ම කියන පාඩම. අපි බලමු දැන් මේ 4 පන්තියේදී ඔයාලට මේ අපේ යහපැවැත්ම කියන පාඩමෙන් හම්බ වෙන නැත්නම් ඔයාලට කරන්න තියෙන ක්‍රියාකාරකම් මොනවද කියලා. හරි. දැන් පුතේ මේකේ ක්‍රියාකාරකම 1 කියලා තියෙන කොටසක් ක්‍රියාකාරකම 1 ක්‍රියාකාරකම 1ට තියෙන්නේ මොකද්ද? ප්‍රශ්න වගේක් දීලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා කැඩපතකින් අප ඉටු කරගන්නා කාර්යයන් දෙකක් ලියන්න. කැඩපතකින් අප ඉටු කරගන්නා කාර්යයන් දෙකක් ලියන්න. පුතේ කැඩපත කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගෙදරදී මූණ බලන කණ්ණාඩිය. දැන් අපි දන්නවා ඔයාලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මොකද කරන්නේ කියලා. ප්‍රධානීව 3ක් කරනවා. මොකද්ද මේ පළවෙනි එක තියෙන්නේ? තම සිරුරේ අඩුපාඩු හඳුනා ගැනීම. තමන්ගේ ශරීරයේ අඩුපාඩු හොයා ගන්නවා. මූණ කොහොමද තියෙන්නේ නේද? දත් ටික පිරිසුදු වෙලාද? ඇඳුම ලස්සනද නේද? ඊට පස්සේ තමන් හරියට කොණ්ඩය හොඳට පීරලාද? ඒ වගේ දේවල් හඳුනා ගන්නවා. එහෙනම් කණ්ණාඩියේ නැත්තම් කැඩපතෙන් කරන එක ක්‍රියාවක් තමයි තමන්ගේ සිරුරේ අඩුපාඩු හඳුනා ගැනීම. ඊට පස්සේ පුතේ අපි මේ අඩුපාඩු හඳුනාගෙන මොකද කරන්නේ? තම අඩුපාඩු නිවැරදි කර ගැනීම. තමන්ගේ ඒ අඩුපාඩු හදා ගන්නවා. කොණ්ඩේ ඇවිසිලා නම් කොණ්ඩේ හරියට පීර ගන්නවා කණ්ණාඩිය බලලා නේද? කමිසේ හෝ ගවුම හරියට ඇඳිලා නැත්නම් ඒක හදා ගන්නවා. මූණේ යම්කිසි අපිරිසුදු බවක් හෝ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක හදා ගන්නවා. එහෙනම් කණ්ණාඩියෙන් කරන තව දෙයක් තමයි කැඩපතෙන් කරන තව දෙයක් තම අඩුපාඩු නිවැරදි කර ගැනීම. තම අඩුපාඩු නිවැරදි කර ගැනීම. ඊට පස්සේ පුතේ මේ කණ්ණාඩිය දිහා බලලා තව දෙයක් කරන්න පුළුවන්. තම ස්වභාවය අවබෝධ කරගත හැකි වීම. ඒ කියන්නේ කණ්ණාඩිය දිහා බැලුවම පේනවා දැන් අපි පුතේ අපේ මූණේ අපිට විවිධ ඉරියව් පළ කරන්න පුළුවන්නේ. තරහ ගියාම අපේ මූණෙන් පේනවා. සතුටු හිතෙන වෙලාවට ඒක අපේ මූණෙන් ප්‍රකාශ වෙනවා. අපි දුකෙන් ඉන්න වෙලාව අපේ මූණෙන් ප්‍රකාශ වෙනවා. අපි වචනෙන් නොකියුවා ඒ වගේ එක එක හැඟීම් ඉරියව් අපේ මූණෙන් ප්‍රකාශ වෙනවා. මූණ දිහා බලලා කියන්න පුළුවන් තමන් ඉන්නේ සතුටෙන්ද දුකෙන්ද තරහෙන්ද නැත්නම් වෙනත් ඉරියව්වකින්ද කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ තමන්ගේ ස්වභාවය අවබෝධ කරගන්නත් පුළුවන් කැඩපතක් දිහා බලලා. එතකොට පුතේ එහෙනම් මේ කැඩපතකින් අප ඉටු කර ගන්නා කාර්යයන් දෙකක් ලියන්න තිබ්බට ගොඩක් තියෙනවා. ඔයාලා දෙකක් ලියන්න. නමුත් අනිත් ඒවාත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට මතක තියාගන්න මේකෙන් ඔයාලා දෙන හොඳ ආදර්ශයක්. මේ කැඩපතකින් බැලීමෙන් තමන්ගේ මූණ විතරක් නෙමෙයි තමන්ගේ චරිතය පවා යහපත් ආකාරයට හැඩ කරගන්න හදාගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ තියෙන අඩුපාඩු තමන්ට පේනවා නම් තමන්ට ඒවා නිවැරදි කරගන්න ලේසියි. මේ අඩුපාඩු කවුරුවත් කියන්නේ නැහැ. කැඩපතකින් බැලුවාම තමන්ම තමයි තමන්ගේ දිහා දැකලා මේවා අවබෝධ කරගන්නේ. හරි. එහෙනම් පුතේ අපි දැන් යමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. අපගේ දෛනික කටයුතු નિયમિત කාලයක් තුල සාර්ථකව ඉටු කර ගැනීමට උපකාරී වන්නේ කුමක්ද? මොකද්ද උපකාරී වන්නේ? කාල සටහන. දැන් පුතේ ඔයාලා දන්නවා කාල සටහන කියන එක අපි ගොඩාක් තැන්වලදී පාවිච්චි කරනවා.
පාසලේදී විශේෂයෙන්ම පාවිච්චි කරනවා. එතකොට අපි දැන් ඔය පොදු ගමනාගමන ක්‍රමවලදී බස් රථ යනකොට කාලසටහනක් අනුව යන්නේ. දුම්රිය සේවා කාලසටහනක් අනුව යන්නේ. රජයේ කාර්යාල කාලසටහනක් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ පුතේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ එක්තරා කාලසටහනක් අනුව. ඇයි මේ කාලසටහනක් හදලා තියෙන්නේ? අපේ වැඩ පිළිවෙලට කරන්න. දැන් අපි දන්නවා ඔයාලම කාලසටහන පාවිච්චි කරනවානේ පුංචි ඔයාලා. ඇයි කාලසටහන තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? අපි ඉස්කෝලේ හැමදාම එනකොට පොත් ටික ලෑස්ති කරගන්න ගියාම පොත් ටික ඔක්කොම ගේන්න වෙනවා කාලසටහනක් තිබ්බේ නැත්තම්. ඇයි අපි දන්නේ නැද්ද මොනවද උගන්වයිද කියලා? හැබැයි කාලසටහනක් තියෙනකොට අපි දන්නවා පළවෙනි පීරියඩ් එකේ පළවෙනි කාල පරිච්ඡේදය උගන්වන්නේ සිංහල, දෙවෙනි එකේදී ගණිතය කියලා අපි දන්නවා. ඒකද ඒක දිහා බලලා අපිට පිළිවෙලට පොත් ටික හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉස්කෝලේ ආවත් වැඩ කරනකොට අපි දන්නවා දැන් අපිට උගන්වන්නේ මොනවද? ඊළඟට තියෙන්නේ මොනවද? ඊළඟ පීරියඩ් එකේ තියෙන්නේ මොනවද? ඉන්ටර්වල් නැත්තම් විවේක කාලය ලැබෙන්නේ කීයටද? ඉස්කෝලේ අරින්නේ කීයටද? ඒ හැම දෙයක්ම අපිට ක්‍රමානුකූලව දැනගන්න පුළුවන් කාලසටහනකට වැඩ කරන නිසා, කාලසටහනක් තියෙන නිසා. එහෙනම් අපේ දෛනික නෙවෙයි පුතේ මේක හැම කටයුත්තක්ම අපේ ගෙදර වැඩ පවා අපිට හරියට ඉටු කරගන්න පුළුවන් කාලසටහනකට අනුව අපි වැඩ කරනවා නම්. මේ කාලසටහන කියන්නේ අපේ ගෙදර වැඩ වලටත් යොදා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ දැන්. අපගේ දෛනික කටයුතු નિયમિત කාලයක් තුල සාර්ථකව ඉටු කර ගැනීමෙන් අපට ඇති වාසි. දෛනික කියන්නේ අපි මේ දිනපතා කරන කටයුතු. මොනවද වාසි? කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. කාලය කියන්නේ පුතේ අපිට මේ නවත්තන්න බැරි දෙයක්. කාලය ඉදිරියට දිගටම ගලාගෙන යනවා. ඒක අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා කාලයට ඕන විදිහට පාලනය වෙන්න. එහෙනම් අපිට මේ කාලයෙන් අපිට උපරිම වැඩක් ගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? කාලසටහනකට වැඩ කරන්න හුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ નિયમિત කාලයක් තුල සාර්ථකව ඉටු කරගන්න දෛනික කටයුතු. එහෙනම් අපිට එකෙන් තව කාරණයක් ඉෂ්ට වෙනවා මොකද්ද? තමන්ගේ ජීවිතය ක්‍රමවත්ව සකසා ගන්න පුළුවන්. නේද? ඒ කියන්නේ අපි දිනපතා කරන සියලු වැඩ කටයුතු අවුල් වෙන්නේ නැතුව පිළිවෙලට කරගන්න පුරුදු වුණාම අපිට ඊටාම පහසුවක් වෙන ඕනෑම දෙයකදී අපේ වැඩ කරගන්න. හරි. අපි බලමු දැන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපගේ දෛනික කටයුතු નિયમિત කාලයක් තුල සාර්ථකව ඉටු කර නොගැනීමෙන් අපට ඇති අවාසි. එකක් තමයි මොකද්ද? කාලේ නාස්ති වීම. කාලේ නාස්ති වෙනවා, විනාශ වෙලා යනවා, අපත යනවා. නේද? අපි ගොඩාක් කාලයක් ඒතකොට මුළු දවසම නිකම්ම ගත වෙන්න පුළුවන්. වැඩක් නොකර. ඊළඟට තමන්ගේ වැඩ කටයුතු අවුල් සහගත වීම. තමන්ට හරියට කැමට බැරි, කණ්ඩ බැරි වෙන්න පුළුවන්. කණ්ඩ වෙලාවක් නැති වෙන්න පුළුවන්. තමන්ට විවේක ගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඇයි වැඩ ඔක්කොම අවුල්ලා තියෙන්නේ. නේද? මේ වෙලාවට කරන වැඩි අපි දන්නේ නැහැ, මතක නැහැ. ඊළඟට කරන වැඩි දන්නේ නැහැ, මතක නැහැ. මොකක් කරනවද කියලා හිතා ගන්න බෑ. එහෙම වුණාම මොකද වෙන්නේ? අපේ හැම දෙයක්ම හැම කාර්යයක්ම අවුල් වෙනවා. අපිට විවේකයක් ගන්න බැරි වෙනවා. වෙලාවට කැම ටික කන්න බැරි වෙනවා. වෙලාවට වැඩ ටික කරගන්න බැරි වෙනවා. එහෙනම් මේ වගේ දේවල් ගොඩක් වෙනවා. මොකද්ද? කාලසටහනකට වැඩ කරන්න ගුරු උනේ නැතිනම්. අපගේ දෛනික කටයුතු નિયમિત කාලයක් තුළ ඉටු කර නොගැනීමෙන් අපට ඇති අවාසි තමයි මේ තියෙන්නේ. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නය මොකද්ද කියලා. මේක පුතේ ඔයාලා දීලා තියෙනවා සිද්ධියක් නේද? මේ සිද්ධිය මොකක්ද තියෙන්නේ? මේ සිද්ධියක් කියවලා ඒකේ අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේක තියෙන්නේ මේ සිදුවීම කියවන්න. මේ පුතේ දෙබසක් තියෙන්නේ නිවේදක. නිවේදකෙක් අහන මේ තරගයක් මේ තියෙන්නේ. තරගයකදී ජයග්‍රහණය කරපු කෙනෙක්ගෙන් ප්‍රශ්න අහනවා. ඒ ජයග්‍රහණය කරපු කෙනා තමයි අබරන් 100. අබරන් 100. නිවේදක අහනවා අබරන් 100. ඔබේ ජයග්‍රහණයට හේතුව මට කියන්නකෝ. එතකොට අබරන් 100 උත්තර දෙනවා මම මගේ වැඩ ටික කලට වෙලාවට කළා නෙවෙයි ආයුබෝවන්. නිවේදක කියනවා ඒ කිව්වේ. අබරන් 100 ආයෙ උත්තර දෙනවා. වැස්ස කාලේ කුඹුරු වැඩ කළා. පායන කාලේ හේනි වැඩ කළා. කල්ල වෙලාවට බීජ වැපරුවා. අස්වැන්න නෙලා ගත්තා. නිවේදක ආය අහනවා
ඔබ කඩිසර ගොවියෙක් එතකොට. අබරන්සිය කියනවා. අපේ අප්පොච්ච තමයි මට පුංචි සන්දි එහෙම වැඩ කරන්න හැටි කියලා දුන්නේ. අන්න. එතකොට පුතේ මේ දෙබසේ තියෙනවා අබරන්සිය මේ තරගයකින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ ජයග්‍රහණය කරන්න හේතු මේකේ තියෙනවා. ජයග්‍රහණය කරන්න හේතු මොනවද? බලන්න දැන් දෙවෙනි අබරන්සිය කියන කාරණා ටික. මම මගේ වැඩ ටික කලට වෙලාවට කළා නෙවෙයි ආයිබෝවා. ඒ කියන්නේ පුතේ කලට වෙලාවට වැඩ කළා. ඒ කිව්වේ මොකද්ද මේ අබරන්සියක් කරලා දෙන්නේ? වැස්ස කාලේ කුඹුරු වැඩ කළා. අන්න. එයා අවුරුද්දේ එක එක කාලවල ගැන එයාට හොඳ අවබෝධයක් තියෙනවා. මේ කාලේ වහිනවා, මේ කාලේ පායනවා. එයා ඒ කාලයට අනුව නැත්තම් ඒ වෙලාවට අනුව සුදුසු වැඩේ කරලා තියෙනවා. අන්න වැස්ස කාලේ කුඹුරු වැඩ කළා. කුඹුරු වැඩ කරන්න හොඳට වතුර එපෑ. එහෙනම් එයා ඒ කාලේ ගැලපෙන්නේ කුඹුරු වැඩ. එයා ඒ කාලේ ඒක කෙරුවා. පායන කාලේ හේනි වැඩ කළා. හේම ගාවට පුතේ එච්චර වර්ෂාව අවශ්‍ය වෙන්නේ නැහැ. ගේලි කාලේ වුණත් කරන්න පුළුවන්. එහෙනම් එයා ඒ වැස්ස නැතුව අවුරුද්දේ පායන කාලේ හේනි වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ එයා ඒ කාලේ සුදුසු දේ තමයි එතන කරලා තියෙන්නේ. කලට වෙලාවට බීජ වැපුරුවා. කලට වෙලාවට කියන්නේ නියම කාලය එනක ආවට පස්සේ. ඒකෙත් නියම වෙලාවට ආවට පස්සේ බීජ වැපුරුවා කියන්නේ අර පැල හිටවන්න අවශ්‍ය බීජ හිටවල තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ අවසාන ප්‍රතිඵලය? හොඳ අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් වෙනවා. එතකොට නිවේදක අහන ඔබ කඩිසර ගොවියෙක් එතකොට. ඒතර අබරන්සිය කියන මොකද්ද කියන්නේ? අපේ අප්පොච්ච තමයි මට පුංචි සන්දි එහෙම වැඩ කරන්න කියලා දුන්නා. මේ අබරන්සිය මේ දක්ෂ ගොවියෙක් වෙලා තියෙන්නේ කඩිසර ගොවියෙක් වෙලා තියෙන්නේ යාගේ අප්පච්චි එයාට පුංචි කාලේ ඒවා කියලා දීපු නිසා. මොකද්ද කියලා දීලා තියෙන්නේ? කලට වෙලාවට වැඩ කිරීම. අපි දැන් බලමු මේ ප්‍රශ්නේ මේ සිද්ධියෙන් අහන ප්‍රශ්නේ මොකද්ද කියලා අපි. මෙම සිදුවීමෙහි අබරන්සියාගේ සාර්ථකත්වයට හේතුව කුමක්ද? මොකද්ද හේතුව? નિયમિત කලට හා වේලාවට වැඩ කිරීම. එහෙනම් පුතේ මතක තියාගන්න අවුරුද්දේ විවිධ කාල එනවා, විවිධ වෙලාවල් එනවා. අපි ඒ කාලයට සුදුසු දේ කරන්න ඕනේ. වැහි කාලයක් ආවම ඒ කාලේ සුදුසු දේ. පායන කාලයක් ආවම ඒ කාලේ සුදුසු දේ. දැන් පුංචි ඔයාලා නම් කරන්න මොකද්ද? නිවාඩු කාලයක් ආවම ඒ වෙලාවට සුදුසු දේ කරන්න ඕනේ. පාසල පටන් ගත්තාම ඒ කාලේ සුදුසු දේ කරන්න ඕනේ. ඊට පස්සේ සතියන්ති ඔයාලා නිවාඩු හම්බ වෙනවා සෙනසුරාදාද. එතකොට ඒ වෙලාවට කරන්න සුදුසු දේ ඔයාලා කලින් තීරණය කරලා තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ඒ හැමදේම ඊට පස්සේ විභාගයක් ලඟ වුණාම ඒ කාල කරන්න සුදුසු දේ. අන්න ඒ වගේ මේ හැම දෙයකටම තියෙනවා නියමිත කාලයක් හා නියමිත වෙලාවක්. අපි මේ වෙලාවල් කාලය අවබෝධ කරගත්තාම අපේ ජීවිතය සාර්ථක කරගන්න අපිට ඉතා පහසුවෙන් පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. පහත පොදු ස්ථානවලදී අප නොකළ යුතු දේවල් එක බැගින් ලියන්න. දැන් පුතේ මේක අපි ලියලා නැහැ, මේක ඔයාලා අහගන්න ඕනේ. පුස්තකාලයකදී ඔයාලා නොකළ යුතු දේවල් තියෙනවා මොනවද? ශබ්ද නගලා කෑ ගහන්න හොඳ නැහැ. තව එක්කෙනෙක් එක්ක කතා කර කර ඉන්න හොඳ නැහැ. ඊට පස්සේ අපි දුරකථන වලට කතා කරන්න හොඳ නැහැ. ඒ වගේ දේවල් ලියන්න. ඊට පස්සේ අපි පොතක් ගත්තාම ඒක නැවත ඒ පිළිවෙලට එතනින්ම තියන්න ඕනේ. ඊට පස්සේ අපි පාවිච්චි කරන පොත්පත් වලට හානි කරන්න හොඳ නැහැ. නේද? අන්න ඒ වගේ දේවල් වල එකක් ලියන්න. මහා මාර්ගයකදී නොකළ යුතු දේවල්. ජංගම දුරකථන පාවිච්චි කරන්න හොඳ නැහැ. මාර්ගයේ පයින් යනවා නම් දකුණු පසින් යන්න ඕනේ. નિયમિત තැන් වලින් පාර හරහා මාරු වෙන්න ඕනේ. ඊට පස්සේ වාහනයක අපි ගමන් කරනවා නම් වම් පසින් පිළිවෙලට යන්න ඕනේ. මාර්ග නීති අනුගමනය කරන්න ඕනේ. නේද? ඊට පස්සේ රංචු වශයෙන් පයින් යනවා නම් රංචු වශයෙන් යන්න හොඳ නැහැ. ඒ වගේ දේවල් අනුගමනය කරන්න නොකළ යුතු දේවල් නේද? ඊට පස්සේ රෝහලේදී නොකළ යුතු දේවල්. අපිට පොලිමක ඉන්නවා නම් පොලිමෙන් පැන ඉස්සරහට යන්න හොඳ නැහැ. ඊට පස්සේ අපි දැන් බෙහෙත් වර්ග පුළුන් කෑලි එහෙම ගන්නව රෝහල එක එක අවශ්‍යතාවලට. ඒවා තැන් වල දාන්න හොඳ නැහැ. නියමිත තැන් වල දාන්න ඕනේ. නේද? අපේ රෝගය තව කෙනෙකුට බෝ වෙන විදිහට ඉන්න හොඳ නැහැ. නේද? ඊට පස්සේ එතන ගොඩක් ඉන්නේ රෝගීන්. එයාලට කරදර වෙන විදිහට ඉන්න හොඳ නැහැ. ඊට පස්සේ පොදු වාහනයකදී නොකළ යුතු දේවල් මොනවද? පොදු වාහන කියන්නේ බස් රථ වගේ ඒවා. අපි පුතේ ඒකට ඒකේ සීට් තියෙනවා අපි අනිවාර්යෙන් වාඩි වෙන්න ඕනේ. පාපූරෝ කියන්නේ බස් එකේ නගින්නේ දොර තියෙන පඩිපෙළ. එතන යන්න හොඳ නැහැ. අපි තව කෙනෙක් නැග්ගාම යාට ඉඩ දෙන්න ඕනේ. අපි දැන් අර අම්මලා නැත්තම් ගැබිනි මාතාවන් වාඩිලා ඉන්න සීට් එකේ වාඩිලා ඉන්නවනම් ඒ වගේ අම්මා කෙනෙක් නැග්ගොත් එයාට ඒ සීට් එකේ ඉඩ දෙන්න ඕනේ.
නේද? බස් එකට නැග්ගාම ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්න ඕනේ. ඒවත් තමයි අපි මේ දේවල් කරන්න ඕනේ. මේක දාන්නේ නොකළ යුතු දේවල්. ඒත් ඒක අනිත් පැත්ත වල ලියන්න දැනගන්න ඕනේ. හරි. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නේ. ක්‍රියාකාරකම 2 සූර්ය නමස්කාරය. සූර්ය නමස්කාරයේ අභ්‍යාසයේ ඉරියව් නිවැරදි අනුපිළිවෙලට අංක යොදන්න. හරි පුතේ. දැන් ඔයාලා ගාව ඔයාලගේ පාඩම් පත්‍රයේ තියෙනවා සූර්ය නමස්කාරයේ ඉරියව් ටික තියෙනවා. දැන් ඔයාලා මේ සටහන බලලා මේකේ මම උත්තර ටික තියෙනවා මේක දිහා බලලා ඉව්වාය නිවැරදි පිළිවෙලට අංක යොදන්න ඕන. අපි දැන් බලමු මේ මොනවද කියලා. මේ තියෙන පුතේ අංක 1 ඉරියව්ව, අංක 2 ඉරියව්ව, අංක 3 ඉරියව්ව. දැන් ඔයාලා මේක දිහා බලලා ඔයාලගේ පාඩම් පත්‍රයේ නිවැරදි පිළිවෙලට අංක ටික යොදන්න. අංක 4 ඉරියව්ව, අංක 5 ඉරියව්ව, අංක 6 ඉරියව්ව, අංක 7 ඉරියව්ව, අංක 8 ඉරියව්ව, අංක 9 ඉරියව්ව, අංක 10 ඉරියව්ව, අංක 11 ඉරියව්ව, අංක 12 ඉරියව්ව. දැන් පුතේ ඔයාලා මේ ඉරියව් වල තියෙනවා මේ සමාන ඉරියව්. දැන් ඔයාලා දැම්මට පස්සේ බලන්න මෙන්න මේවා. අංක 2 සහ අංක 11. අංක 2යි අංක 11යි සමාන ඉරියව් දෙකක් තියෙනවා. ඊට පස්සේ අංක 3යි අංක 10යි. අංක 3යි අංක 10යි සමාන ඉරියව්. අන්න ඒ වගේ සමාන ඉරියව් ඕවා සම්බන්ධත් එක වෙලාවට ප්‍රශ්න අහනවා. ඒවත් පුතේ ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හරි. අපි එහෙනම් දැන් යමු ඊළඟ ක්‍රියාකාරකම මොකද්ද කියලා බලන්න. ක්‍රියාකාරකම 3 සුවපත් වීමේ ක්‍රියාකාරකම. මේක පුතේ පියවර තියෙනවා 5ක්. අපි මේ පියවර එකින් එක යම් බලන්න සහ පියවර වල තියෙනවා. පියවර 1 තියෙන්නේ ශාරීරික ලිහිල් බව. මේක පුතේ මේ අපේ සුවපත් කිරීමේ ක්‍රියාකාරකම කියලා කියන්නේ අපේ මනස තැන්පත් කරන මනස සැහැල්ලු කරන අභ්‍යාසයක්. මේකේ මුලින්ම තියෙන්නේ ශාරීරික ලිහිල් බව. අපි ශරීරයේ අපි සිරුරේ ලිහිල් බවක් පහසු බවක් ඇති කරගන්න අවශ්‍ය දේවල්. මේකෙදී අපි පහසු ඉරියව්වකින් වාඩි වෙලා භාවනා කරන ඉරියව්වකින් හෝ තමන්ගේ ශරීරය වැඩි වෙලාවක් හොල්ලන්නේ නැතුව පවත්වා ගන්න පහසු ඉරියව්වකින් වාඩි වෙන්න ඕනේ. සැහැල්ලු ඇඳුමක් ඇඳලා සැහැල්ලු තැනක නිදහස් තැනක වාඩි වෙන්න ඕනේ. වාඩි වෙලා මේ පියවර දැන් බලන්න. ඇස් වසා ගන්න. සෙමින් සෙමින් අත්පා සැහැල්ලු කරගන්න. පාදවල ඇඟිලි වලලු කර දනහිස උකුල බඩ පපුව උරහිස අත් ඇඟිලි සැහැල්ලු කරගන්න. බෙල්ල හිස ප්‍රදේශය සැහැල්ලු කරගන්න. හුස්ම ඉහළට ගන්න. පහළට හෙලන්න. හුස්ම ගන්න. දැන් පුතේ මේ ක්‍රියාකාරකම කරද්දී මේ ශාරීරික එක එක අවයව ගැන කිව්වා. එතකොට ඔයාලා පහසු විදිහට වාඩි වෙලා මේ අවයව කියද්දී ඒ අවයව තියෙන තැනට තමන්ගේ හිත යොමු කරන්න ඕනේ.
පාදවල ඇඟිලි කියනකොට ඇඟිලි මතක් කරගන්න ඕනේ. වලලු කර කියනකොට ඒ ස්ථානය මතක් කරගන්න ඕනේ. දන හිස කියද්දී ඒ ස්ථානයට හිත යවලා මතක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒවා ක්‍රමක්‍රමයෙන් ලිහිල් බවට පත් කරලා ඒවා තියෙන අර දැඩි ගතිය අඩු කරලා සැහැල්ලු වෙන්න ඉඩ අරින්න ඕනේ. මේක ඔයාලා ඉස්කෝලේදී කරනවා. ඒ නිසා මේ වචන ටික හොඳට දැනගෙන ඉන්න ඕනේ. අපි බලමු ඊළඟ පියවර 2. පියවර 2 අපි ශරීරයේ සැහැල්ලු කරගත්තා. ඊළඟට තියෙන මනස අපේ සිත සැහැල්ලු කරගන්න. ඒකෙදි කියනවා ඔබේ ඇඟ දැන් ලිහිල් බවට පත් වෙලා. ඔබේ ඇඟට දැන් සනීපයක් දැනෙනවා. දැන් සිතද සනීපයට පත් කරමු. දැන් සිතද ලිහිල් බවට පත් කරමු. ඈතින් ඇසෙන ශබ්දවලට සවන් දෙමු. වටපිටාවේ ඇසෙන ශබ්දවලට සවන් දෙමු. සමීපව ඇසෙන ශබ්දවලට සවන් දෙමු. අපේම හද ගැස්මට සවන් දෙමු. අපේ හුස්ම ගැනීමට සවන් දෙමු. තරහ යන දුක හිතෙන සිත වෙහෙස කරන සිතිවිලි වලින් ඈත් වෙමු. සිතිවිලි ලිහිල් කරමු. සිත සංසුන් වේවා. සිත සැනසේවා. සිතේ සංසුන් බව රැඳේවා. සිතට සැනසුම උදා වේවා. සිතිවිලි සුහද වේවා. එතකොට පුතේ මේ තියෙන මානසික ලිහිල් බව. මේකේ තියෙන වචන හොඳට මතක තියාගන්න. මේකේ ගොඩාක් අපිට කියන්නේ අපි මුලින් ශරීරයේ ලිහිල් කෙරුවා. දැන් තියෙන අපි මේ සිතේ සිතුවිලි ලිහිල් කිරීමක් තමයි මෙතන තියෙන්නේ. අපි බලමු පියවර 3 මොකක්ද කියලා. පියවර 3 අදිෂ්ඨානය. මගේ සිත සංසුන් කරන්න මට හැකි වෙනවාමයි. මගේ සිතේ සැනසීම අනෙක් අයට දැනෙන විදිහට මම හැසිරෙනවාමයි. මගේ පන්තියට පාසල නිවසට මම ආලෝකයක් වෙනවාමයි. මම ගුරුතුමාගේ උපදෙස්වලට අනුව හැසිරී ඉගෙනීමේ කටයුතු වලින් ජයක් ලබනවාමයි. මම අපේ පවුලේ අයට නිවසට ගුණගරුක හොඳ දරුවෙකු වෙනවාමයි. මම රටට දැයට වැඩදායි කෙනෙකු වෙනවාමයි. හරි. එතකොට පුතේ මේක මේ වචන හොඳට මතක තියාගන්න. පියවර 4 ප්‍රාර්ථනාව. මගේ සිතේ නිවීමෙන් ලැබෙන සැනසෙල්ල මට දැනේවා. මගේ යහළුවන්ටත් දැනේවා. මගේ පවුලේ හැමදෙනාටම දැනේවා. කුඩා පන්තිවල නංගිලා මල්ලිලාට දැනේවා. පාසලේ හැමදෙනාටද දැනේවා. සතුන්ට ගස්වැල් වලට හැමදෙනෙකුටම දැනේවා. සැමගේ සිත් නිවේවා. සැනසේවා. පියවර 5 උදානය. මගේ සිත දැන් තැන්පත්ය. පන්තියේ යහළු යෙහෙලියන්ට මගේ සිතට දැනෙන සැනසීම බෙදා දෙන්නට දැන් මට පුළුවන්. මගේ ආදරය යහළුවන්ට යෙහෙලියන්ට බෙදා දෙන්නටත් මට පුළුවන්. මගේ පන්තියට පාසලට මම පහනක් වන්නෙමි. මම මගේ පවුලේ අයට මිනි පහනක් වන්නෙමි. මම පහනක් වගේ ලෝකයට එළිය දෙන්නෙමි. මේ තියෙන පුතේ ඔක්කොම සිත සුවපත් කිරීමේ ක්‍රියාකාරකම් 5. මේ ක්‍රියාකාරකම් 5 ඒ එක එක ක්‍රියාකාරකම් ටික ඒ කියන්නේ ශාරීරික ලිහිල් බව, මානසික ලිහිල් බව, අදිෂ්ඨානය, ප්‍රාර්ථනාව, උදානය. මෙන්න මේ පියවර ටික පිළිවෙලට වාලා මතක තියා ගන්න ඕනේ. ඊට පස්සේ එක් එක් පියවර වලින් කරන දේවල් මතක තියා ගන්න ඕනේ. ඒ කියන්නේ ශාරීරික ලිහිල් බවට මොකද කරන්නේ? ඒ වචන ටික. මානසික ලිහිල් බවට මොකද කරන්නේ? ඒ වචන ටික. අදිෂ්ඨානයේදී මොකද කරන්නේ? ප්‍රාර්ථනාවේදී මොකද කරන්නේ? උදානයේදී මොකද? ඒවා හොඳට මතක තියාගන්න ඕනේ. ඒවා ඔයාලගේ ජීවිතයටත් වැදගත් වෙනවා වගේම විභාග වලටත් අහනවා ඒ එක එක ඉරියව් සම්බන්ධ ප්‍රශ්න.
ඒ නිසා මේ හැම දෙයක්ම ඔයාලා මතක තියාගන්න ඕනේ. මේවා මතක තියාගෙන තමන්ගේ ජීවිතයට අරගෙන ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. හරි පුතේ. එහෙනම් අපි ඔයාලා හතරේ පන්තියට ආවට පස්සේ අපි 2021 අවුරුද්දේ කරන පළවෙනි පරිසරයේ පාඩම අපි මෙයින් අවසන් කරනවා. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.